සුබුදෑසනක් වේවා සෑම දිනාටම අද අප සූදානම් වන්නේ මුද්‍රාන් ශ්‍රී සරණංකර දහම් පාසලේ ඔන්ලයින් මාර්ගගත දහම් පාසලෙහි තවත් පාඩමක් විතර අවධානය යොමු කරන්න 9 ශ්‍රේණියේ 19 වෙනි පාඩම පටිච්ච සමුප්පාදය ගැන. පටිච්ච කියලා කියන්නේ නිසා කියන එකයි, සංඋප්පාද කියලා කියන්නේ මනවින් හට ගන්නා වූ කියන අදහස. මනවින් හට ගැනීමක් නිසා සිදුවෙන්නා වූ දේ තමයි පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ පාඩමෙහි කියවෙන ප්‍රධාන හරය කියලා. බුද්ධාමයේ මූලික ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. බුද්ධාමයේ තියෙන ඊටාම වටිනාම අදහස තමයි පටිච්චසමුප්පාද සංකල්පය. එතකොට එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක කියනවා පටිච්චසමුප්පාදය තේරුම් ගන්න ලේසි කියලා. ආනන්ද එහෙම කියන්න එපා බුද්ධාමයේ ඊටාම අමාරු කොටස තමයි පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. එයාකාර ගැඹුරු දහමක් කියන කාරණාව පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් බුද්ධාමයේ විවරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළමු සතියේදී අනුලෝම පටිලෝම වශයෙන් මේ මෙනෙහි කළ බව සඳහන් වේ. ඒතර බුදුහාමුදුරුවෝ මුල සිට අගටත් අග සිට මුලටත් මේ පටිච්චසමුප්පාදයේ සිහි කරපු අවස්ථාව ගැන කාරණාව ගැන සඳහන් වෙනවා බුද්ධ චරිතයේ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළමු සතියේම මේ ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ මුලපටන් අගටත් අගපටන් මුලටත් සිහි කළ බව සඳහන් වෙනවා. බුදුරුවෝ ලෝ පහළ වුවත් නැතත් පටිච්චසමුප්පාද ධර්මයේ ලෝ පවතී. එතකොට බුදුහාමුදුරු කෙනෙක් ලෝකේ පහළ වීම හෝ නොවීම පටිච්චසමුප්පාද ධර්මයේ ලෝකේ පැවතීමට කාරණාවක් නෙවෙයි. ඒ කියන්නේ ඒක කොහොමත් පවතිනවා. බුදු කෙනෙක් පදනම් කරගෙන නෙවෙයි පටිච්චසමුප්පාදයේ ලෝකේ පවතින්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ ලෝකේ පවතිනවා. ඒක මතු කරගන්නේ, ඒක උද්දීපනය කරන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා. දැන් පසේ බුදු කෙනෙකුටත් මේක මතු කරගන්න පුළුවන් පටිච්චසමුප්පාදේ. චතුරාර්ය සත්‍ය ආදී දේවල්. හැබැයි උන්වහන්සේට බෑ වෙන කෙනෙකුට මේක අවබෝධ කරවන්න. ඒ නිසා තමයි අර පසේ බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වීම විග්‍රහ කරන්නේ කසාය බීපු ගොළුෙක්ගේ කාර්යය වගේ කියන. ගොළුවා කසාය බිව්වට රස ගුණ තිත්ත මිහිරි මොකුත් කියා ගන්න බෑ. දැන් නම් ඉතින් ගොළු භාෂාවක් තියෙනවා. නමුත් ඒ කාලේ හිම එකක් තිබුණ නැති හින්දා ගොළුවට කියා ගන්න බෑ. පසේ බුදුහාඳුරන්ට ධර්මයේ දේශනා කරන්න පුළුවන් වුණාට ධර්මය අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධය මේටපත් කරන්න කවුරුවත් පසේ බුදුහාඳුරන්ට බැහැ. එතකොට මේ ධර්මයේ ලෝකේ හැමදාම තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ආදී කොට ධර්ම වලට කියන්නේ සාමුක්ඛංශික ධර්ම කියලා. ලෝකේ පවතිනවා කවුරු හරි කෙනෙක් මතුවෙලා ඒව උඩට මතු කරලා ගන්න ඕන. මේ තියෙනවා ඒක මතු කරලා ගන්න ඕන. වැහිලා තියෙන්නේ. ඒ සදාතනික ධර්මතාවකි. බුදු උරුමය අවබෝධ කරගෙන සමාජයට ඉදිරිපත් කරති. ඒතකොට සදාතනිකව මේ ධර්මතාව ලෝකේ පවතිනවා හැම කාලෙම හැම බුදුවරයෙක්ගේම කාලේ. ඒ බුදුහාමුදුරුවෝ මතුවෙලා ලෝකෙට ජනිත වෙලා උත්පාදේ වෙලා උන්වහන්සේක මතු කරලා පෙන්නන්න ඕන ජනතාවට. පටිච්ච සමුප්පාද යනු හේතුඵල ධමයි. ඔකට සරලව කියන වචන තමයි අපි අවුරුද්ද දන්න වචන හේතුඵල ධම. හේතුවක් තියෙනවා ඒකට ඵලයක් තියෙනවා. හේතුව නිසා ඵලය හට ගන්නවා. දැන් බීජයක් නිසා ඇටයක් නිසා ගහක් හට ගන්නවා. ගහ නිසා බීජ හට ගන්නවා. අන්න ඒ වගේ. ඒකට ගහ නිසා හේවන හට ගන්නවා. එයා හිතනවා ගහ නිසා හේවන හට ගන්නවා කියලා. ගහ නැති වුණාම හේවන නැහැ. ඒකනේ වනාන්තර කැපුවම පස්සේ හේවන නැති වෙන්නේ. ගහ හේතුව හේවන ඵලය. ගහ හේතුව ගෙඩි අනුභව කිරීමට ලැබීම ඵලය. එතකොට ගහ නැති වුණොත් ගෙඩි නැහැ. අන්න ඒ වගේ. එතකොට මේක තමයි හේතුඵල ධමය කියලා බුද්ධාම සරලව හඳුන්වන්නේ. අපි සරලව තේරුම් ගත්තොත්. මේ පිළිබඳ බුදුරදුන් ලෝක පහළ වීමට පෙර සිටම විවිධ මත පැවතිනි. එතකොට මේ හේතුඵල ධම හා සම්බන්ධව යම් යම් අදහස් ඉන්දියානු සමාජය තුළ තිබුණා. නැතුව නෙවෙයි. නමුත් බුද්ධාමේ තරම් පරිපූර්ණව හේතුඵලවාදයේ කිසිදු ධමක විග්‍රහ වෙලා නැහැ. මේ තරම් තර්කානුකූලව, මේ තරම් විදග්ධ විදියට, ප්‍රඥාවන්තයන්ට ගෝචර වන විදියට දේශනා වෙලා නැහැ. කිසිදු ධමක ඉන්දියානු සමාජය තුළ තිබිච්ච. හරි ලෝකයේ තුළ තියෙන ධර්මයකවත් හේතුඵලවාදය මේ තරම් මනවින් සංවිධානගතව දේශනා වෙලා නැහැ. යම් අදහස් තිබුණා. ඒ පිළිබඳ නිවැරදි ඉගැන්වීමක් සිදු කළ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පැවැත්ම සිදුවන්නේ අන්‍යෝන්‍ය සමතාවක් අනුවයි. ලෝකේ පවතින්නේ ඒ දෙයට අන්‍යෝන්‍ය සාපේක්ෂතාවක් අනුව. ඒ කියන්නේ සාපේක්ෂකයි ලෝකේ. මේක නිසා මේක තියෙනවා. සෑම ක්‍රියාවටම ප්‍රතික්‍රියාවක් ඇත. ඉතින් එතකොට හේතුඵලවාදී නෙමෙයි තියෙන්නේ ඇත්තටම. මෙන්න මේ දෙයට තල්ලු කළොත් එහාට යන යම් වස්තුවක්.
එතකොට සෑම දෙයක් හා සම්බන්ධයෙන් මේ සාපේක්ෂක බව අන්‍යෝන්‍ය සම්බන්ධතාව තියෙනවා. එක් දෙයක් ඇතිවීමට තවත් හේතු කීපයක් බලපායි. යම් දෙයක් ඇති වෙන්න තව හේතු කීපයක් බලපානවා. දැන් ඔන්න මේ දවස්වල තියෙනවා ඔන්ලයින් අධ්‍යාපනය. මේකට හේතුව කොවිඩ්. කොවිඩ් ඉවර වුණොත් ඔන්ලයින් අධ්‍යාපනයත් නවතියි. 100%ක්ම නවතින්නේ නැහැ තමයි. නමුත් ඒවා යම් ප්‍රමාණයකින් තියෙයි සමාජයේ. ඒක තාක්ෂණ දියුණුවත් එක්ක. හැබැයි කොවිඩ් නතර වුණාම ඵලය තමයි මුඛවාඩම මාස්ක් එක. හේතුව තමයි කොවිඩ්. කොරෝනා. කොරෝනා නිසා මාස්ක් ආවා. කොරෝනා නැති වුණොත් මාස්ක් නැති වෙනවා. මාස්ක් එක පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. දැන් කවුරු පාවිච්චි කරනවනේ? ඒතකොට පාවිච්චි කරන්නේ ડોක්ටර්ස්ලා, නර්ස්ලා, මේ ගැබිනි මාතා එහෙම පිරිසක් විතරයි. ඒ නිසා හේතුඵලවාදයට අනුව තමයි මේ ලෝක සියල්ල සිද්ධ වෙන්නේ. හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. දැන් සූර්යයා පායනවා හේතුව, රශ්මිය ඇති වෙනවා ඵලය. සූර්යයා පායනවා හේතුව, ගහකොළ වැඩෙනවා ඵලය. සූර්යයා නැති වුණොත් ගහකොළ වැඩෙන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා තව ඕන වතුර ඕන, වාතය ඕන, පෝරපස ඕන, ඔක්කොම ඕන. නමුත් සූර්යයා ලෝකේ ප්‍රමුඛයි. එක් දෙයක් ඇතිවීමට තවත් හේතු කීපයක් බලපායි. සෑම පුද්ගලයෙකුටම වස්තුවකටම සිද්ධියකටම හට ගැනීමට හා පැවැත්මට හේතු රාශියක් බලපායි ඇත. ඒතකොට මිනිස්සුන්ට, ඒ වගේම වස්තුන්ට, ඒ වගේම යම් යම් සිදුවීම් වලට හට ගන්නයි පවතිනයි හේතුවක් බලපානවා. හේතු එකක් නෙවෙයි ගොඩක් බලපානවා. මූලික හේතු එකක් තියෙනවා, ඊට අවශේෂ හේතු ගණනාවක් තියෙනවා. තනි හේතුවකින් හෝ එක් ක්‍රියාවකින් පමණක් ලෝක කිසිවක් නොපවතී. එකම හේතුවකින් විතරක් පවතිනවායි කියලා කියන්න බෑ ලෝකේ දේවල්. හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ හේතු ගණනාව එකතුවෙන් තමයි යම් සිදුවීමක් ඇති වෙලා ඒකේ ඵලයක් පේන්න පටන් ගන්නවා. පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි වන්නේ හේතු රාශියක් තුළින් ලෝ පුද්ගලයා සහ වස්තු හට ගැනීමත් පැවැත්මත් සිදුවන බවයි. එතකොට පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි වෙන්නේ හේතු රාශියක් පදනම් කරගෙන ලෝකයේ පුද්ගලයා, ඒ වගේම වස්තුන් හට ගන්නා බව සහ පවතින බවයි. පහත් සඳහන් සරල නිදසුන අපි ගමු. කොහොමද බලන්න? ගස, දක්ෂ ළමයා, අදක්ෂ ළමයා. මෙන්න මේ කාරණා තුනේදී හේතුව මොකද්ද, ඵලය මොකද්ද කියලා බලමු. ගසක් හටගනුයේ බීජ, පස, ජලය, පොහොර, හිළුවෙරී යන සාධක හේතු වීමයි. ඔන්න එතකොට ගහක් හටගන්නේ කොහොමද? බීජයක් තියෙන්න ඕන, හොඳ පසක් තියෙන්න ඕන, ජලය තියෙන්න ඕන, පොහොර තියෙන්න ඕන, සූර්යාලෝකය තියෙන්න ඕන. එතකොට බීජයක් නැත්තම් මේ මොනවා තිබ්බත් හටගන්නේ නැහනේ. ඒ වගේම බීජයක් තියෙනවා නම් පසක් නැතුවත් සමහරවිට පැලයක් හට ගන්න පුළුවන්. පැලයක් ඇටයක් රෝපණය වෙන පස්ස ඕනේ නැහැ. හැබැයි ඒක හැදෙන්න පස්ස ඕන. පෝර ඕනෙත් නැහැ පැලයක් හට ගන්න. පැලයක් බීජයෙන් අංකුරයක් එන්න පෝර ඕනේ නැහැ. දැන් මුකුත්ම පෝර නැතුව කජු ඇටයක් පැලවෙනවා. එතකොට මුං ඇට ටිකක් ගේ ඇතුළේ තියලා තියන්නකො, වී ඇට ටිකක් ගේ ඇතුළේ තියලා තියන්න තෙමල පැලවෙනවා. එතකොට හිරුවෙලියත් යම් කාල සීමාවකට ඕනේ ඊට පස්සේ ඕන. හැමදාම රැකෙන්න බෑ ගහකට. හැබැයි ගහක් හරියට ගහක් බවට පත් වෙන්න නම් මේ ඔක්කොම ටික තියෙන්න ඕන. එහෙම නැත්නම් ගහක් බවට පත් වෙලා ඒක සමාජයේ නැත්නම් පරිසරයේ ප්‍රමුඛ වස්තුවක් බවට පත් වෙන්නේ නැහැ. දක්ෂ සිසුවෙකු ඇතිවීමට හේතු සාධක වන්නේ ගුරුවරුන්ට කීකරු වීම, ගුරු උපදෙස් පිළිපැදීම, උනන්දුව, විෂය වැඩ අතපසු නොකර සිදු කිරීම ආදී කරුණු. ඒතකොට දක්ෂ ශිෂ්‍යයෙක් නිර්මාණය වීමේ හේතු තමයි ගුරුවරුන්ට කීකරු වෙන්න ඕන යා, උපදෙස් පිළිපදින්න ඕන, උනන්දුවක් කැපවීමක් තියෙන්න ඕන. ඒ විෂයට වැඩ කටයුතු, අදාළ විෂය වැඩ කටයුතු අතපසු නොකර කරන්න ඕන. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි දක්ෂ ශිෂ්‍යයා. එතකොට මේ හේතු හතරේ ප්‍රතිඵලය දක්ෂ ශිෂ්‍යයා. දැන් අදක්ෂ ශිෂ්‍යයා මේ හේතු හතරම අනිත් පැත්තට හැරුණ හැටියෙම බිහි වෙනවා, නිර්මාණය වෙනවා අදක්ෂ ශිෂ්‍යයෙක්. අන්න එතකොට ගුරුවරුන්ට අකීකරුකම, විෂය වැඩ අතපසු කිරීම, ගුරු උපදෙස් නොපිළිපැදීම, අකීකරුකම ආදී අලසකම ආදී දේවල් හේතු කරගෙන මොකද වෙන්නේ? අදක්ෂ ශිෂ්‍යයා නිර්මාණය වෙනවා. එතකොට හොඳ කාරණා හතරක් පදනම් කරගෙන දක්ෂ ශිෂ්‍යයාත්, නරක කාරණා හතරක් පදනම් කරගෙන අදක්ෂ ශිෂ්‍යයාත් නිර්මාණය වෙනවා. එතකොට මේ හේතුන් මත දක්ෂ ශිෂ්‍යයා, මේ හේතුන් මත අදක්ෂ ශිෂ්‍යයා ආදී විදිහට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක තමයි හේතුඵල ධම කියලා අපි හඳුන්වන්නේ. බුද්ධ ධර්මයේ පටිච්ච සමුප්පාදයේ මගින්
යමක් හට ගැනීමට හා පැවැත්මට හේතු රාශියක් බලපාන බව දැක්වේ. ඒතර බුද්ධහමේ පටිච්චසමුප්පාදය කියන සංකල්පයෙන් යමක් හට ගැනීමටයි ඒව පවත්වාගෙන යාමටයි බලපාන හේතු රාශියක් ඉදිරිපත් කරනවා. එකක් නෙමෙයි. එමෙන්න හේතු නැති කිරීමෙන් ඵල හට නොගන්නා බව දක්වා ඇත. ඒ වගේම හේතුව විනාශ කරපු හැටියෙම ඵලය නැහැ. දැන් හිතන්නකෝ ඇටයක් රෝපණය කරනවා බීජයක් රෝපණය කරනවා පළවෙනි. ඒක තමයි බීජය තමයි හේතුව. පස් ටික තියෙනවා වතුර ටික තියෙනවා සූර්යාලෝකයේ වැටෙනවා පූර තියෙනවා ඔක්කොම ටික තියෙනවා. කෝඹි හරි මොකෝ හරි සතුන් ඇවිල්ලා ඒක ඌර්මියෙක් ඇවිල්ලා මේ ඇටේ මේක ගලවගෙන කනවා. දැන් ඔන්න ප්‍රධාන හේතුව නැති වුණා. බීජය නැති වුණා එතන. දැන් බලන් ඉන්නවා ගොවියා ඵලය නැහැ. ඒ කියන්නේ ඵලෙ මතු වෙන්නේ නැහැ. හේතුව මොකද? හේතුව නැති වුණා. හේතුව නැතිවීමත් එක්ක ඵලය නැති වෙනවා. තව අවශේෂ පුංචි කාරණා ගොඩක් තිබුණාට ඒවා මේ හේතුව මේ ඵලයක් බවට පත් කරන උදව් කරන ඒවා විතරයි. ඒකට ප්‍රධාන හේතුව නෙවෙයි. ප්‍රධානම හේතුව තමයි බීජය. එතකොට ප්‍රධාන හේතුව වර්තමානයේ කොවිඩ්. ආර්ථිකය නැති වෙනවා, මිනිසුන්ට එළියට බහලා කටයුතු කරන්න බෑ, සාහිත්‍ය වැඩ කටයුතු ඔක්කොම නැවතිලා, පොත්පත් මුද්‍රණය කිරීමක් නැහැ, චිත්‍රපටි ආදී දේවල් ගහන්න බෑ. ඒවා දුෂ්කරතා මත වෙලා තියෙනවා, ආර්ථික කඩා වැටලා තියෙනවා, සංචාරක ව්‍යාපාරේ නැහැ. ඒ ඔක්කොම කොවිඩ් වල එක එක හේතු. එතකොට කොවිඩ් නැති වුණොත් මෙන්න මේ ඔක්කොම ඵලයන් ටික අර කොවිඩ් නිසා හටගත්ත යම් ප්‍රතිඵල ටිකක් තියෙනවනේ දැන් මම කිව්වේ. ඒ ප්‍රතිඵල ටික ඔක්කොම ටික ආයෙ සකස් වෙනවා කොවිඩ් නැති වුණ හැටි. කොරෝනා ඉවරුණ හැටි සංචාර ව්‍යාපාරය සක්‍රිය වෙනවා. ඊට ව්‍යාපාර කටයුතු, ආර්ථික කටයුතු, ගොවි තැන්පත් කටයුතු, වෙළඳාම, සංචරණය, විදේශ ගමන් බිමන් ඒ ඔක්කොම පටන් ගන්නවා. නැව් ගමනාගමනය, ගුවන් යානා ගමනාගමනය ඔක්කොම පටන් ගෙන මොක වඩන් අයින් වෙනවා. ඉතින් එතකොට හේතුව නැති වෙනකොට ඵලයක් නැති වෙනවා. ඒක තමයි හේතුඵලවාදී ස්වરૂපය. හේතුවක් තියෙනම් ඵලයක් තියෙනවා. හේතුන් නැති වුණ හැටි ඵලයක් නැති වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ඉමස්මින් සති ඉදං හෝති මෙන්න මේක තියෙනම් මේක තියෙනවා. අපි නිකන් මේක කියලා කියමුකෝ මේ බීජය කියලා. බීජය තිබේ නම් මේ වේ. ඵලය තිබේ. ගස තිබේ. බීජය තිබේ නම් ගෙඩිය තිබේ. ගස තිබේ. ඉමස්ස උප්පාදා යුදං උප්පජ්ජති මෙය උපදීමෙන් මෙය උපදී. බීජය ඇතිවීමෙන් ඵලය උපදිනවා. බීජයක් තිබුණොත් ඒකෙන් මේක උපදිනවා. ඉමස්මින් අසති ඉදං නොහොයති මෙය නැති කල්ලි මෙය නොවේ. බීජය නැති කල්ලි ඵලය නැත. එන ගහනේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නැතිවීමෙන් මේ නිරුද්ධ වේ. බීජය නැතිවීමෙන් ඒ ඵලය නැති වෙනවා. බීජය නැති වුණොත් ඵලය මතුවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි මූලික සංකල්පය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන සංකල්පය තමයි පටිච්ච සමුප්පාදය ගැන තියෙන බුද්ධාමී ප්‍රමුඛතම සංකල්පය නැත්නම් විග්‍රහය. ඒ අනුව ඕනෑම ඵලයක් හට ගැනීමට හේතු රාශියක් බලපාන බවත් හේතු නැති කල ඵල හට ගැනීමක් සිදු නොවන බවත් පැහැදිලිය. එතකොට ඕනෑම ඵලයක් හට ගන්න හේතු ඕන. ඕනෑම ඵලයක් ඇති වෙන්න හේතුවක් ඕන. ඒ වගේම හේතු නැති වෙච්ච වහාම ඵලයන් නැති වෙලා යනවා. ඵලයේ පවතින විදියක් නැහැ. අපි හිතමු හේතුව තමයි මේ නගර සභාවේ ජල මහා ටැංකියෙන් අපේ ගෙදරට වතුර ගලාගෙන එනවා. බටලයින් එක හරහා වතුර ගලාගෙන එනවා. හේතුව ප්‍රධාන ස්විච් එකකින් වහනවා. ටැප් එකකින් වහනවා. ජල නලය ප්‍රධාන ජල නලය නගර සභාවෙන් වහනවා. අන්න හේතුව නැවැත්තුවා නවත්තනකොට අපිට වතුර නැහැ. ආයෙත් මේක ඇරියට පස්සේ ජල කරාමේ ඇරියම ඔන්න හේතුව හරි දැන් ඔන්න ඵලය අපේ ගෙදර වලට ජලය එනවා. එතකොට හේතුවක් තියෙනවා ඒකට ඵලයක් තියෙනවා. අපි ඒක සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ අනුව ඕනෑම ඵලයක් හට ගැනීමට හේතු රාශියක් බලපාන බවත් හේතු නැති කල ඵල හට ගැනීම සිදු නොවන බවත් පැහැදිලිය. ඒ සංකේත මගින් පහතරෙන් වටහා ගන්න. ඔන්න සංකේත මාර්ගයෙන් අපි හඳුන ගන්න බලමු. ආයෙ තව උත්සාහ කරමු. කොහොමද? A ඇති කල්ලි B වෙයි. A කියන එක තියෙනවා නම් B ඇති වෙනවා. අපි A කියන්නේ අපි හිතමු පහසුවෙන්ම ගන්න කජු ඇටයක් කියලා.
B කියන්නේ එතකොට කජු ගහ. කජු පැලි. A කජු ඇටේ B කජු පැලි. ඔන්න හේතුව A හටගත්ත ඵලය කජු පැලයක් හැදුනා. ගහක් හැදුනා. A ඉපදීමෙන් B උපදී. A ඉපදිලා තියෙනවා නම් A හටගෙන තියෙනවා නම් කොතනක හරි ඔන්න A අනුව තමයි B හටගන්නේ. A නැති කල්ලි B නොවේ. කජු ඇටේ නැත්නම් කජු පැලේ නැහැ. A නිරුද්ධ වීමෙන් B නිරුද්ධ වෙයි. කජු ඇටය නැතිවීමෙන් කජු පැලය නැති වෙනවා. කජු ඇටය නැති වුණා නම් කජු පැලයක් නැහැ. එතකොට නිදසුනක් ලෙස අපි A බීජයයි ගනිමු. B යනු පැලයයි ගනිමු. දැන් අපි කියපු කාරණාව. ඒ අනුව B හටගනුයේ A නිසාය. පැලේ හටගන්නේ මෙන්න මේ බීජය නිසා. A නැත්නම් B ඇති නොවේ. එතකොට බීජය නැත්නම් පැලයක් ඇති වෙන්නේ නැහැ. සෑම සිදුවීමකටම හේතු තිබේ. එමෙන්න ප්‍රතිඵල වලටද හේතු තිබේ. එතකොට සෑම සිදුවීමකටම සෑම ප්‍රතිඵලයකටම හේතුවක් තියෙන කොතනක හරි තැනක. බුද්ධහම පුරාම ඇත්තේ ගැටලු හා ප්‍රතිඵල වලට හේතු පැහැදිලි කිරීමයි. බුද්ධහම හැමතැනම තියෙන්නේ ගැටලු ඒවට මේ ප්‍රතිඵල ආදී දේවල් වලට හේතු තමයි බුදුහාඳුර විග්‍රහ කරන්නේ. හේතුඵලවාදී ධර්මයේ. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජී තෙරුන් වෙත ගොස් බුදුදහම යනු කුමක්ද විමසීය. උපතිස්ස පරිබ්‍රාජකයා ඒ කියන්නේ සරියුත් හාමුදුරුවෝ එහි කාලේ මේ අස්සජි හාමුදුරුවන්ගෙන් පස්වගත උසන්ගෙන් අවසාන හාමුදුරුවෝ උන්වහන්සේ හමු වෙලා උන්වහන්සේ අහනවා බුදුදහම කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? ඒ වෙලාවේ අස්සජි හාමුදුරුවෝ කියනවා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුම් තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. යේ ධම්මා හේතුප්පබවා යම් දහමක් හේතුවකින් හට ගන්නවාද හේතුප්පබවා හේතුවෙන් ප්‍රභවය වෙනවද උපදිනවද? තේසං හේතුම් තථාගතෝ ආහ එහි හේතුව තථාගතයන්න් වහන්සේ දේශනා කළසේක. යමක් හේතුවකින් හට ගන්නවද එහි හේතුව පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ හේතුව ගැන හේතුඵලවාදී දේශනා කළා. තේ සංචයෝ නිරෝධෝ අන්නේ හේතුන්ගේ නිරුද්ධ වීම විනාශ වී යාම නැති වී යාම ඒවං වාදී මහා සමනෝ. ඒ වගේම මෙන්න මේ කාරණාවත් උන්වහන්සේ දේශනා කරනවා. ඒතර උන්වහන්සේ දේශනා කරන කාරණා දෙකයි හේතුවකින් යමක් හට ගන්නවා ඒ වගේම හේතුව විනාශ වුණාට පස්සේ අන්නේ හටගන්න එක ඵලය විනාශ වෙලා යනවා. යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුම් යමක් හට ගන්නවාද අන්නේ හේතුව බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ වගේම ආන්නේ හේතුන්ගේ නිරුද්ධ වීම විනාශ වීම පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. හේතුඵලවාදී ධර්ම. යන ගාථාව දේශනා කළ එහි අර්ථය වන්නේ හේතුවකින් හටගන්නා යම් ඵලයක් වේද එම හේතුවත් ඒවායේ පැවැත්මත් බුදුරදුන් දේශනා කරන බවයි. එතකොට හේතුවකින් හටගන්න යම් ඵලයක් තියෙනවද අන්න ඒකට හේතුවත් බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහි පැවැත්ම ඒක පවතින්නේ කොහොමද ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එකත් උන්වහන්සේ දේශනා කරනවා. හේතුවකින් හටගන්නවා හේතුව නැති වුණාම ඒක නැති වෙනවා කියන කාරණාව තමයි උන්වහන්සේගේ දේශනාව. බුද්ධාමයේ පටිච්චසමුප්පාද ධර්මතාවට අනුව මෙන්න මේ කාරණා දෙක විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි පුද්ගල సంతාන දුක, දෙවැන්න තමයි සමාජගත දුක. එතකොට බුද්ධාමයේ පටිච්චසමුප්පාදය අනුව පුද්ගල సంతාන දුක පුද්ගලයාගේ సంతානෙහි මනසේ තියෙනා වූ දුකත් ඒ වගේම සමාජයේ පවතිනා වූ දුකත් කියන කාරණා දෙක විග්‍රහ වෙනවා. යන දෙඅංශයේ විග්‍රහ කොට ඇත. බුද්ධාම ගැඹුරු ලෙස දක්වා ඇත්තේ පුද්ගල సంతානගත දුකට හේතු විග්‍රහ කිරීමයි. ඒතර බුදුහාමුදුරුවෝ වඩාත්ම අවධානය යොමු කරලා තියෙන්නේ පුද්ගල సంతානගත දුක. මනුෂ්‍යයාගේ సంతානෙහි සිතේ ඇතිවෙනා වූ දුක ඒකට හේතුව ඒවයි ඵලයන් මොනවද? ඒවයි ස්වરૂපය මොකද්ද? ආදී විදිහට විග්‍රහ කිරීමටයි වැඩිම අවධානය යොමු කරලා තියෙන්නේ. හැබැයි සමාජගත දුක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඔය චක්කවර්ති සීහනාද වැනි සූත්‍රවලදී සමාජයේ දුක ඇති වෙන හේතුව දාලිද්‍යම් වේ පුල්ලංගතේ දිනුදුකම වැඩි වුණාට පස්සේ දුක ඇති වෙන ආකාරය. එතකොට ආයුධාවට පස්සේ දුක ඇති වෙන ආකාරය. මිනිසුන්ට කන්න බොන්න නැති වුණාම දුක ඇති වෙන ආකාරය. ඒ ආදී විදිහට සමාජගත දුකත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා. හැබැයි වඩාත්ම අවධානය යොමු කරලා තියෙන්නේ సంతానගත දුක කොහොමද निराकरණය කරන්නේ අවසන් කරන්නේ එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද ක්‍රමවේදයට අනුව. සම්බුදුරදුන් බුද්ධත්වයට පත් වී පළමු සතියේදී බෝධි මූලයේ වැඩ සිඳිමින් පටිච්චසමුප්පාදයේ මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කළසේක. බුදුහාඳුරෝ ඔන්න පටිච්චසමුප්පාදයේ මුල සිට අගට අග සිට මුලට මෙනෙහි කළා.
ඒ පුද්ගල సంతానගත දුක විග්‍රහ කරන ද්වාදසාකාරයේවත් අංග 12කින් යුතු පටිච්චසමුප්පාදයයි. එතකොට අන්න ඒකට කියන්නේ අපි පුද්ගලයාගේ సంతానගත දුක විග්‍රහ කරන ද්වාදස ආකාර, ද්වාදස ආකාර. ද්වා කියන්නේ 2, දස කියන්නේ 10, ආකාර කියන්නේ අයුරු. ආකාර 12ක 10යි 2යි 12යි. 12ක ආකාරයෙන් නැත්නම් අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාදය තමයි උන්වහන්සේ දා සිහිපත් කළේ. ඒ අනුව සංසාර පැවැත්මට මූලිකම හේතුව අවිද්‍යාවවත් චතුරාර්ය සත්‍ය නොදැනීමයි. එතකොට සංසාරගත දුකට ප්‍රධාන හේතුව වන්නේ අවිද්‍යාව. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය නොදැනීම. අපි බලමු පටිච්චසමුප්පාදයේ අංග 12 මොකක්ද කියලා. අවිද්‍යාව. අවිද්‍යාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයකින් තොරවීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නොදැනීම. දන්නේ නැති කම හින්දා තමයි, මෝඩකම හින්දා තමයි අපි මේ සංසාරයේ ඇවිදින්නේ. යථා තත්ත්වය අවබෝධ කරගන්න බැරි වීම හින්දා චතුරාර්ය සත්‍ය ගැන, පටිච්චසමුප්පාද ධර්මතාව ගැන යථා තත්ත්වය අවබෝධ කරගන්න බැරි හින්දා තමයි අපි සංසාරයේ ඇවිදින්නේ. ඒකට කියනවා අපි අවිද්‍යාව කියලා. සංඛාර කියලා කියන්නේ අපි තුන්දොරින් කරන්නා වූ පින් හා පව්. පින් නිසා සංසාරයේ ඇවිදිනවා, දුක් නිසා සංසාරයේ ඇවිදිනවා. ඒ කියන්නේ පව් නිසා දුක් මේ සංසාරයේ ඇවිදිනවා. අපි හිතනවා පින් කරගත්තන් පස්සේ විතරයි හොඳ. නෑ, පින් කරගත්තොත් වැඩිපුර පින් කරනවා කියන්නේ සංසාරේ තව තවත් ඇවිදිනවා. ඒ අපි ඒකත් අල්ලා ගැනීමන්නේ, ග්‍රහණය කරගෙන ඉන්නේ තණ්හාවෙන්. පව් කරගත්තත් ඒත් සංසාරය ඇවිදිනවා. එහෙනම් පින්පව් දෙකම නවත්තලා තමයි අපිට කවදා හරි දවසක නිර්වාණ අවබෝධය ලබන්න වෙන්නේ. එතකොට ඒ දෙකම සිද්ධ කර රැස් කර යන එකෙන් නිර්වාණය ලබන්න බෑ. අපි අත්හැරීම තමයි කරන්න ඕනේ නිර්වාණය. විඥාන කියන්නේ මව කුස තුල පිරිසිදු ගන්නා සිත, විඥානමය ශක්තිය. අපි ඉපදුනාට පස්සේ මව කුස තුල අපේ විඥානමය ශක්තියක්, මානසිකව ශක්තියක් වෙන විඥානයක්. නාම රූප, රූප සහ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන චෛතසික. එතකොට රූප කියන රූප, නාම කියලා කියන්නේ නාමය. එහෙම නැත්නම් අපි මානසිකව හිතන්නා වූ සිත මුල් කරගත්ත ওই වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ආදී චෛතසික ටික තමයි මේ නාම රූප කියලා දෙකෙන් සඳහන් කරන්නේ. රූප එක කොටසක්, අනිත් කොටස් ටික තමයි නාම. එතකොට සලආයතන කියලා කියන්නේ ආයතන 6. අපිට ඉන්ද්‍රයන් 6ක් තියෙනවා, පංචේන්ද්‍රයන් සහ මනස. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. එතකොට චක්කු කියන්නේ ඇහැ, සෝත කියන්නේ කන, ගාන කියන්නේ නාසය, જીවහා කියන්නේ දිව, කාය කියන්නේ කය, මන කියන්නේ සිත. ඔන්න ඔය ආයතන 6න් සලආයතන ෂඩ් ආයතන කියන එකයි සලආයතන වෙන්නේ. ආයතන 6 ෂඩ් කියන්නේ 6, ආයතන කියන්නේ ආයතනය. මෙන්න මේ ආයතන 6 පදනම් කරගෙන අපි ගන්නවා අරමුණු. පස්ස කියලා කියන්නේ අන්නේ අරමුණු ගැනීම. ස්පර්ශය ලබනවා. ඊට පස්සේ ඇසයි රූපයයි දෙක සම්බන්ධ වෙලා චක්කු විඥානය පහළ වෙනවා. ඊට පස්සේ කනයි ශබ්දයයි දෙක සම්බන්ධ වෙලා සෝත විඥානය පහළ වෙනවා. ඇහැයි රූපයයි දැක්ක හැටි ඇහැ හඳුනා ගන්නවා, ඇහැ මගින් හඳුනා ගන්නවා, අපේ සිතට දැනුවත් කරන ඕම් රූපයක් තියෙනවා. ඒක ප්‍රියද අප්‍රියද? හඬ හොඳයිද නොහොඳයිද? ඒක දැනුම් දෙනවා අපේ මනසට, සිතට. එතකොට අන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. පොට්ටබ්බ කිය ස්පර්ශ කියන එකයි. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රස, කයට ස්පර්ශය, සිතට නැත්නම් මනසට ධර්ම. මෙන්න මේ කාරණා ආයතන 6ට ස්පර්ශ 6ක්. ඒ කියන්නේ ඒකේ ගැටෙන කාරණා 6ක්. ඇහැට ගැටෙන්නේ රූප. ඒක හොඳ නරක තීරණය කරන ඊළඟ පියවර. කනට ගැටෙන්නේ ශබ්ද. නාසයට ගැටෙන්නේ ගඳ සුවඳ. දිවට රස. ඒ විදිහට මෙන්න මේ පස්ස කියන්නේ ස්පර්ශයන් ලබනවා. මේ කාරණා 6ට මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී 6. වේදනා කියලා කියන්නේ ඉහත 6 තුලින් ඇතිවන සැප හෝ දුක හෝ මධ්‍යස්ථ වේදනා. එතකොට වේදනාවක් කියලා කියන්නේ දැනීම. මෙන්න මේ උඩින් කියපු 6ට අදාළව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ 6ට අදාළව අපිට දැනෙනවා යම් ආකාර වේදනාවක්. එක්ක සුඛ වේදනා, එක්ක දුක්ඛ වේදනා, එහෙම නැත්නම් අදුක්ඛම සුඛ. සැප වේදනාවක් දැනනවා, එහෙම නැත්නම් දුක්සහගත වේදනාවක් දැනනවා, එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාවක්. එච්චර සැපකුත් නැහැ, එච්චර දුකකුත් නැහැ. මේ අපි කියන්නේ සාමාන්‍ය ඔන්න ඔහි ඉන්නවා කියන්නේ. ඔන්න ඔහි ඉන්නවා. ඔබ දැන් අපතන ඔන්න ඔහි ඉන්නවා. මහා දුකකුත් නැහැ, මහා සැපකුත් නැහැ. අදුක්ඛම සුඛ. එහෙනම් අපි මෙන්න මේ කාරණා තුන වේදනා සම්බන්ධයෙන් තියෙනවා. සුඛ වේදනාවන්, දුක්ඛ වේදනාවන් සහ අදුක්ඛම සුඛ. මධ්‍යස්ථ වේදනාවන් කියලා. ඊට තණ්හාව කියන්නේ විඳීම. මේ වේදනාව විඳින.
නිසා රූපාදියට ඇලුම් කිරීම. ඒතකොට මේ වින්දනය කිරීමත් එක්ක තණ්හාවක් ඇති වෙනවා. එක්කෝ අපි ඒවට ආසා කරනවා. ඒවා පවත්වාගෙන යන්න, වර්ධනය කරන්න ඒවට උත්සාහ කරනවා. ඒක තමයි තණ්හාව කියන්නේ. ඒ සම්බන්ධයෙන් තියෙන ඇලීම. උපාදාන කියන්නේ ඇලීමට වඩා එහාට ගිහිල්ලා තදින් අල්ලා ගන්නවා. තණ්හාව හේතුවෙන් ඇතිවන දේ ඇතිවන හැඟීම දැඩිව අල්ලා ගන්නවා. ඒක උපාදානයක්. ඒක අතාරින්නේ ඇල්ලා ඉන්නවා. හරියට නිකන් අර මේ මූවල් අල්ලගත්තා වගේ. කූඩැල්ලා හොඳට තද කරලා අල්ලගත්තා වගේ. හරි අමාරුයි ගලවන්න. ගලවන්න පුළුවන්. හරි අමාරුයි. උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීම. භව කියන්නේ මෙන්න මේ උපාදානයේ දැඩිව අල්ලා ගැනීම නිසා මොකද වෙන්නේ? ඒ කරන්නා වූ කර්මයන් හේතුවෙන් භවය එහෙම නැත්නම් සංසාරයේ දිගින් දිගට නැවත උපදිනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා ගමන් කරන භව. ඊට පස්සේ ජාති. කර්ම නිසා මිනිස් තිරසන් දේව ආදී වශයෙන් උප්පත්තිය ලබනවා. ඊට පස්සේ ජාතිය කුමන හෝ ස්ථානයක උප්පත්තිය ලබනවා. හට ගන්නවා. එතකොට මෙන්න මේ උපාදානය නිසා අපි සංසාරේ යම් යම් භවයන්ගේ යම් යම් අවස්ථාවල මිනිස් වෙලා උපදිනවා, තිරසන් වෙලා උපදිනවා, නොඑක ආකාර තත්ත්වයන්පත් වෙලා අපි උපදිනවා. ජාති. ඉපදීම. ඒක හේතුව පදනම් කරගෙන ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාසී ඔක්කොම හට ගන්නවා. එතකොට උපත ලැබීමත් එක්ක අන්නර ජරාවටපත් වීම, මරණය, ශෝකය, පරිදේව, දුක්ඛ, දෝමනස් ආදී සියල්ලම හටගන්නේ මෙන්න මේ උප්පත්තියත් සමග. එතකොට මෙන්න මේ කාරණා 12 තමයි ප්‍රතිත්‍ය සමුප්පාදේ, පටිච්ච සමුප්පාදයට අදාළ කාරණා ටික. මේ කාරණා 12 පාඩම් කරගන්න, පාඩම් කරගෙන උත්සාහ කරන්න, මතක තියාගන්න දල අදහස. ලොකු ගැඹුරු අදහසක් නෙමෙයි. ඔයගොල්ලන් තාම ගැඹුරු අදහසක් ගැන හිතන්න අමාරුයි. අපිටවත් බෑ. ආනන්ද හඳුරන්ට බැරුව තමයි බුදුහාඳුරෝ කිව්වේ ආනන්ද එහෙම කියන්න එපා. හරිය අමාරු එකක් බුද්ධාමේ තියෙන සාරයේම අමාරුම කොටස පටිච්චසමුප්පාදේ. ඉතින් ඒ හින්දා පටිච්චසමුප්පාදේ කියන එක ගැඹුරු දහමක්. බුද්ධාමේ න්‍යෂ්ටීය කේන්ද්‍රීය දර්ශනයක්. ඒ හින්දා ඒක පිළිබඳව අපි සුළුවෙන් නොතකිය යුතුයි. නමුත් අපිට අවබෝධ කරගන්න පුළුවන් තරමින් අපි අවබෝධ කරගන්න උත්සාහ කරමු. අනුලෝම වශයෙන් දැක්වීමයි. එතකොට මේක මේ තියෙන්නේ පිළිවෙලට දක්වනවා මුලින් ඉඳලා අගට. එතකොට මේක එකක නැතිවීමෙන් අනෙකේ නැතිවීම. එතකොට මෙන්න මේ කාරණාව නැති වෙනකොට මේක නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. සංස්කාර නැති වෙනකොට සංකාරපච්චය විඥාන. විඥානය නැති වෙනවා. විඥානය නැති වෙනකොට නාම රූප නැති වෙනවා. එහෙම බිඳීගෙන නැති වීගෙන හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා. ආන්න ඒක මේට බැලීම තමයි පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒතර බුදුහාමුදුරෝ මෙන්න මේ සමුප්පාදයේ දෙවිදියටම අනුලෝම අගේ ඉඳලා මුලටත් ඒ වගේම ඒක බිඳි බිඳි යන හැටි මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් විදියට දෙවිදියටම බැලුවා පටිලෝම සහ අනුලෝම සහ පටිලෝම විදියට. එතකොට සාමාන්‍ය සම්ප්‍රදාය අනුලෝම පටිච්ච සමුප්පාදය අගේ ඉඳලා මුලට බැලීමේ ක්‍රමවේදය තමයි පටිලෝම පටිච්ච සමුප්පාදය. එතකොට අපිට මෙහා සම්බන්ධව මූලික පාඩම අවසන්. අපි බලමු මේකේ තියෙන ගාථාවේ තේරුමත් අපි කළා. මේක පාඩම් කරගන්නේ ගාථාව. මම ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලන්ගෙන් අහන්නම් පටිච්චසමුප්පාදය ගැන. හරි. මියුට් ඔන් කළා මම. අන්මියුට් කළා. පටිච්ච සමුප්පාදය ලෝකේ හැමදාම පවතින ධර්මයක්ද? එහෙම නැත්නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට විතරද මේක පහළ වෙන්නේ? ලෝකේ හැමදාම පවතින ධර්ම. හැමදාම පවතින ධර්මයක්. ඒක බුදුහාඳුරෝ බැලුවා ක්‍රම දෙකකට පටිච්ච සමුප්පාදේ. ඒ කොහොමද? ඔව්. මුලින් ඉඳලා අගට ඒ කිව්වේ අනුලෝම සහ පටිලෝම. අගේ ඉඳලා මුලට පටිලෝම. එතකොට මේකට තව වචනයක් කියනවා පටිච්ච සමුප්පාදයට. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වචනයක්. මොන දහම? හේතුඵල දහම. හේතුඵල දහම. එහෙම නැත්නම් හේතුඵල වාදය. මේක බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළාද? එහෙම නැත්නම් දඹදිව මේ අදහස් තිබුණාද මේ වගේ ඒවා? යම් යම් ප්‍රමාණයන්ගේ. දඹදිවේ අදහස් තිබුණා. හැබැයි බුදුහාමුදුරන්ගේ විශේෂත්වයක් තිබුණා මේ ධර්මයේ. ඒ මොකද්ද? ඊටාම තර්කානුකූලයි. ඊටාම විදග්ධයි. එහෙම නැත්නම් පඬිවරුන් පිළිගන්න මට්ටමේ දාර්ශනික සංකල්පයක් තිබුණා. අර ඉන්දියාව තුළ තිබිච්ච සංකල්ප වලට වඩා. මේක සම්බන්ධයෙන් බලනකොට
යම් කාරණාවකට එකම හේතුවද බලපාන හේතු ගොඩක් බලපානවාද? හේතු ගොඩක් බලපානවා. එතකොට හේතුව නැතිවීමෙන් මොකද වෙන්නේ? ඵලය නැති වෙනවා. හේතුව ඇතිවීමෙන් මොකද වෙන්නේ එතකොට? ඵලය ඇති වෙනවා. ඵලය ඇති වෙනවා. ඒක තමයි හේතුඵලවාදය කියලා කියන්නේ. හේතුඵලවාදය කෙටියෙන්ම විග්‍රහ කරන බුද්ධහමේ තියෙන ධාතාවක්. ඒ කියන්නේ සූත්‍ර පාඨයක් තියෙනවා. මොකක්ද? මතකයිද? ඉමස්මින් බොහොම සරල ක්‍රමවේදයක් සූත්‍රයක් වගේ ඉමස්මින් සති ඉදං හෝති. ඔව් දෙක මස්මි ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති ඉදං උප්පජ්ජති ඊළඟ එක ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්මින් අසති ඉදං නහෝති අවසාන එක නිරෝධා ඉදං නිරුජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙන්න මේක තමයි බුද්ධහමේ ප්‍රතීත්‍ය සමුප්පාද පටිච්ච සමුප්පාද ධර්ම. ඒක ඊටාම කෙටියෙන් විග්‍රහ කරන නිරුක්තිය තමයි මේක. එක් අවස්ථාවක බුදුහාමුදුරන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් වුණු තැනැත්තෙක් හේතුඵලවාදය ගැන නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මය මොකද්ද කියලා අහනවා. කවුද අහන්නේ කාගෙන්ද? ආනන්ද හාමුදුරු. නෑ. පරිබ්‍රාජකයා අහනවා. කාගෙන්ද අහන්නේ? අසජි තෙරුන් අස්සජි මහරහතන් වහන්සේගෙන්. අස්සජි මහරහතන් වහන්සේ ඒක ගාථාවකින් ප්‍රකාශ කරනවා. ගාථාවේ මුල් පදේ මොකද්ද? යෝ ධම්මා යෝ නෙමෙයි යේ ධම්මා. යේ ධම්මා හේතු. යේ ධම්මා හේතුප්පබවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්න කියලා මතක් කළා. පටිච්චසමුප්පාදය කොටස් දෙකකට බෙදලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න අහවල් කොටස මේන් අහවල් කොටස කියලා. ඒ මොන කොටස්ද? දුක පුද්ගල සංතාන දුක සහ සමාජගත දුක කියලා කොටස් දෙකකට බෙදෙනවා. සමාජයේ තියෙන දුකත් අපිට පටිච්චසමුප්පාදයට අනුව තීරණය කරන්න පුළුවන්. එතකොට අදනානන්දනේ අනුප්පදියමානේ දාලිද්‍යම් වේ පුල්ල මගමාසි. ධනය නැති මිනිස්සුන්ට ධනය හම් වෙන්නේ නැති වෙනකොට දුප්පත්කම වර්ධනය වෙනවා. අන්න බලන්න සමාජගත දුක ගැන කියන හැටි. අදනානන් ධනේ අනුප්පදියමානේ දාලිද්‍යම් වේ පුල්ල මගමාසි. ධනය නැති මිනිස්සුන්ට සල්ලි නැති මිනිස්සුන්ට සල්ලි හම් වෙන්නේ නැති වෙනකොට දිලිඳුකම වර්ධනය වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා කියපු කාරණාවක් වර්තමානයේ තෝකමනේ මේ කට්ටිය පුණ්ඩිචාරණය කරන්නේ. ප්‍රාග්ධනයක් හම්බෙන්නේ නැති වෙනකොට මිනිස්සු දුප්පත් වෙනවා. සල්ලි හම්බෙන්නේ නැති වෙනකොට මුදලක් උත්පාදනය කරන්න නැති වෙනකොට මිනිස්සු දුප්පත් වෙනවා. අදනානන් ධනේ. දාලිද්‍යම් වේපුල්ලං ගතේ එහෙම කියලා දිලිඳුකම වැඩි දියුණු වෙනකොට මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. හොරකම් කරනකොට ඊට පස්සේ ඒකේ හේතුව මේක වෙනවා. ඊට පස්සේ අවියාවය දෙන්න පටන් ගන්නවා. අවියාවය දෙන මිනිස්සු මේ එකිනෙකා ගහ කොටා ගන්නවා, මරා ගන්නවා. දැන් අන්නේ එතකොට දිලිඳුකම නැමැති හේතුව අයින් කරපු හැටි, ඒ කියන්නේ ධනෙ උත්පාදනය වෙන්න පටන් ගත්තට පස්සේ අනිත් ඒවා යම් යම් ප්‍රමාණයකින් අයින් වෙලා යනවා. අර ඒ වගේ අපිට ඒක සමාජගත දුක. පුද්ගල සංතානගත දුක කියලා කියන්නේ මෙන්න මේ කාරණා 12ක් පදනම් කරගත්ත පටිච්ච සමුප්පාදය. පළවෙනි කාරණාව මොකද පටිච්ච සමුප්පාදේ? අවිජ්ජාව. අවිජ්ජාව නිසා හට ගන්නවා. මොකද හටගන්නේ? දෙවෙනි කාරණාව. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානයන් නිසා නාම රූප නිසා සලආයතන වලින් පස්ස නිසා වේදනාවන් හේතු කොටගෙන තණ්හාවෙන් ඊළඟ එක උපාදානය නිසා වෙනවා භවය නිසා ජාතිය නිසා අවසානයේ ජරා මරණ තියෙනවා. මෙතන කියලා නෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේවා හට ගන්නවා. එතකොට මෙන්න මේ ධම මුල සිට අගට දැකීම මොන පටිච්චසමුප්පාදයේද?
පටිලෝම මුලස්තික අගට දැකීම පටිලෝම. අනුලෝම පටිච්ච සමුප්පාදය අග සිට මුලට දැකීම පටිලෝම සමුප්පාදය. ඔන්න ඔය කාරණා ටික තමයි අද පාඩමේ මූලික කාරණා ටික. මේ ගාථාව පාඩම් කරගන්න යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. මහා ශ්‍රමණයාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුන්ගෙන් හටගන්නා වූ දේවලුත් හේතුන් නැතිවීමෙන් නිරුද්ධ වන විනාශ වන දේවලුත් පිළිබඳවයි. ඕගලන්ට වෙන ගැටලු තියෙනවද? තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි පාඩම හමාර කරමු. එහෙනම් සෑම දිනකටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. නිදුක් නිරෝගී. පෙරුවන් සරණයි හාමුදුරුවනේ. Nai hamdulillah.